समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුදහම අපට උගන්වනවා කාමයන්ගෙන් හිස්ව වාසය කරන්න කියලා. කාමයන්ගෙන් හිස්ව වාසය කරනවා කියන එක කාම ලෝකේ හරි අමාරු දෙයක්. ඒ කාම ලෝකේ ඉඳලා කාමයන්ගෙන් හිස්ව වාසය කරන එකම තමයි අර්ථවත් කරන්නේ. අර මලක් මඩේම පිපිලා මඩෙන් උඩට ඇවිල්ලා මඩේ නොගෑවි සුවඳවත් කරනවා වගේ කියලා. එතකොට පద్මාකාර ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේට ආරෝපණය කරපු විශේෂ උදාහරණයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ මඩේ පිපිලා මඩේ හටගෙන මඩෙන් උඩට ඇවිල්ලා මඩේ නොගෑවී තියනවා වගේ කියන එකම තමයි දැන් මෙතන අර ගැඹුරින් කියන්නේ. කාම ලෝකේම පහළ වෙලා කාමයන් සමග ඉපදිලා කාම ලෝකේ ඇසුරු කරගෙන කාමයන්ගෙන් වෙන්ව වාසය කරනවා. ඒකට කියන්නේ කාමේහි රිත්තෝ කියලා. මේ කාමේහි රිත්තෝ කියන ස්වභාවය තමයි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් උනන්දු වෙලා ගොඩනගා ගන්න ඕන ස්වභාවය. මොකද්ද මේ කාමේහි රිත්තෝ කියලා කියන්නේ? කාමයන්ගෙන් හිස්ව වාසය කරනවා කියන්නේ කුමක්ද? ඒකට බුද්ධ දේශනාවේ තියෙනවා ඒකච්චෝ කාමේසු විගත රාගෝ හෝති විගත ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ ඒවංකෝ ගහපති කාමේහි රික්තෝ හෝති කියලා. මොකක්ද මේ කාමයන්ගෙන් හිස්ව වාසය කරනවා කියන්නේ? මෙන්න මේකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කැමති වෙන්න ඕන. කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්න. අපි හැම වෙලාවෙම කාමයන් සමග එකතු වෙලා වාසය කරන ගතියක් අපිට තියෙනවා. හැම අවස්ථාවකම කාමයන් සමග සංයෝග වී වාසය කරන ගතියක් අපිට තියෙනවා. අපි කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන පිරිසක් නෙමෙයි. අපිට තියෙනවා කාමයන් සමග ඊට ඇඟැලුම්කමක්, හිතවත්කමක්, සමීපකමක්, එකතු වී වාසය කිරීමක්. ඒතර කාමේහි රික්තෝ කියන ස්වභාවය තුල අපට තේරෙනවා කාමයන්ගෙන් වෙන්ව වාසය කරනවා කියන්නේ කුමක්ද? ඉද ගහපති ඒකච්චෝ කාමේසු විගත රාගෝ හෝති විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ. ඒ කියන්නේ මේ ලෝකේ අත්දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා පංචකාමයන් තියෙනවා. ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ විදියට පංචකාමයක් අපි භුක්ති විඳිනවා, පංචකාමයක් වින්දනය කරනවා. ඒතර මේ පංචකාමයන් වින්දනය කරමින් තමයි අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්නේ. ඒතර මේ ගලාගෙන යන ජීවිතය තුළින් අයින් වීම, ඇත්තටම මේ පංචකාමයන් වින්දනය කරනවා කියන්නේ සාංශාරික පැවැත්ම කියන එකයි. පංචකාමයන් වින්දනය කරන තාක්කල් සංසාරය කියලා ස්වභාවයක් පැනවෙනවා. පංචකාමයන් සමග සංයෝග වී වාසය කරන තාක්කල් සසර පැනවෙනවා. පංචකාමයන්ගෙන් නිදහස් වෙච්ච තැනක තමයි නිර්වාණය කියන ස්වභාවය තියෙන්නේ. නිබ්බාන කියන தત્ත්වය තියෙන්නේ. ඒතර පංචකාමයන් සමග එකතු වෙලා වාසය කිරීම සහ
පංචකාමයන්ගෙන් වෙන්ව වාසය කිරීම කියන එක සසර මඟ සහ නිවන් මඟයි නියෝජනය කරන්නේ. බුද්ධ දේශනාව ඊටාම පැහැදිලිව මතු කරන දෙයක් තමයි පැහැදිලි කරන දෙයක් තමයි සාමාන්‍ය ලෝකයේ කාමී පැත්තට ලුහු බඳිනකොට බුද්ධ දේශනාව නෙක්ඛම්මය පැත්ත තමයි නියෝජනය කරන්නේ. කියන්නේ නිවන කියන්නේ නෙක්ඛම්මය පැත්තෙන් මතුවෙන එකක් මිසක් පංචකාමයන් වින්දනය කරන ගමන් මතුවෙන එකක් නෙමෙයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් පංචකාමයන් වින්දනය මේ මොහොතේ සිහියෙන් වින්දනය කළොත් ගැටලුවක් නැද්ද කියලා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේ අතීත සංකාර අනුව යන්නෙත් නැතුව අනාගත සංකාර මවන්නෙත් නැතුව මේ වෙලාවේ හොඳට කාලා බීලා ඉන්නේ කියලා නෑ. මේ වෙලාවේ පංචකාමයන් වින්දනය කරනවා නම් වර්තමාන කියන්නේ අතීත සංකාර අනුව දුවන්නේ නැහැ හිත. අවුලක් නැහැ එහෙම. අනාගත සංකාර අනුව මවන ගතියකුත් නැහැ. කියන්නේ අනාගතේ ඉන්නවත් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඉන්න ආයෙ මැරිලා උපදිනවත් දන්නේ නැහැ. ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඕකක්වත් ඔලුවට ගන්න නැතුව ඉන්නවා. දැන් එතකොට ගොඩක් දෙනෙක් කියනවා හරි අතීත සංකාර අනුව යන්නෙත් නැතුව අනාගත සංකාර මවන්නෙත් නැතුව වර්තමානයේ හොඳට කාලා බීලා හිටියොත් එහෙම ඒකට බුදුදහම විරෝධයක් නැද්ද? ඒ කියන්නේ වර්තමානයේ කනබොන දේවල් පහසු විහරණේ ඔක්කොම හොඳට කරන්න ඕන. හැබැයි වර්තමානයේ පින්වත්නි සම්පූර්ණයෙන්ම කාමයන් සමගම නම් සංයෝග වෙලා ඉන්නේ. එයා අතීත සංකාර අනුව දිව්වේ නැතත් අනාගත සංකාර මැව්වේ නැතත් පින්වත්නි යාට සංසාරයක් පැන වෙනවා නිවන පිණිස මූලික පදනමකටවත් පැමිණිච්ච කෙනෙක් කියලා කියන්න බෑ. මේ වෙලාවේ අපි මොනවා වුණත් මේ වෙලාවේ අපි හොඳට විඳින්න ඕන. එහෙම ලෝකේ කියනවනේ. විඳින මිනිස්සු කියලා ලෝකේ. ඇත්තටම විඳින මිනිස්සු කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ වෙලාවේ හොඳට කාලා බීලා සැහැල්ලුවෙන් ඉන්නවනම්. නමුත් එතනත් පින්වත්නි බුදුදහමේ කතා කරන නිර්ාමිස භාවයක් මතුවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මොහොතේ කාම අරමුණු සමග ඔහුගේ ගනුදෙනුවක් තියෙනවා. කාමයන්ගෙන් හිස්ව ඉන්නවා කියලා කියන්නේ කාමයේහි රික්තෝ කාමයන් පිළිබඳ රික්තයක් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි මේ මොහොතේ දකින රූප මේ මොහොතේ අහන ශබ්ද මේ මොහොතේ දැනෙන ගඳ සුවඳ මේ මොහොතේ දැනෙන රස මේ මොහොතේ දැනෙන පහස ඒවා දැනුණාවේ රූප පෙනුණාවේ ශබ්ද ඇහුණාවේ ඒ ශබ්ද අහන්න නැතුව ඉන්න උත්සාහ කරන එක නරකයි ශබ්ද අහන්න නැතුව ඉන්න නම් කන් දෙක වහගෙන ඉන්න වෙයි එතකොට මේ ඒවා ඇහුණාට කමක් නැහැ හැබැයි අපි එකක් තේරුම් අරන් ඉන්න ඕන මේ ඇසවත් කනවත් මේවා මගේ වසඟේ පවත්ව ගන්න මට බෑ ඒ කියන්නේ මට ඕන විදිහට මේවා පාලනය කරන්න බෑ දැන් ඔබට පුළුවන්ද මේ බණ ටික අහන්න නැතුව අහගෙන ඉන්න දැන් ටීවී එක ඉස්සරහ නම් මේ වෙලාවේ ඉන්නේ මේ මම ඔබට කියනවා මේ බණ ටික අහන්න නැතුව පුළුවන් නම් අහගෙන ඉන්න කියලා. එහෙම අහන්න බෑ. හේතුන් සහිතව කන තියෙනවා නම් ශබ්දේ තියෙනවා නම් මේ මානසිකාරයේ තියෙනවා නම් සෝත විඥානයත් පහළ වෙලා තියෙනවා නම් ඇහෙන එක කාටවත් නවත්තන්න බෑ. දැන් අපි හිතමු ඔබ කැමති මේ බණ අහන්න විතරයි කියලා. ගෙදර අනිකුත් සද්ද බද්ද දරුවෝ අඬනේවා කෑ ගහනේවා අල්ලපු ගෙදර සද්ද බද්ද මොකක්වත් ඔබ කැමති නැහැ. ඔබට පුළුවන් ද ඒ කිසිම શબ્දයක් මට ඇහෙන්න එපා මේ බණ විතරක් මට ඇහෙන්න ඕන කියලා මේ බණට විතරක් අවධානය යොමු කරන්න පුළුවන්ද? බෑ. ඒකෙන්ම තේරෙනවා මේ කන කියන එක මට ඕන විදියට පවත්වන්නත් බෑ මගේ වසඟෙත් නැහැ කියලා. ඒ වගේ තාම සරල දේවල් වලින් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ එළියේ ඇහෙන ශබ්දයේ පදනම් කරගෙන මගේ වසඟේ මට ඕන විදියට මේව පවත්වන්න බෑ. මට ඕන මං කැමති සත්‍යයට විතරයි මට සත්‍ය විතරයි අහන්න ඕන අසත්‍ය මට ඇහෙන්න එපා මම කැමති මනාප දේවල් වලට විතර අමනාප ඒවා මට ඇහෙන්න එපා මම කැමති මේ ලෝකේ කරුණාවන්ත වචන වලට මෛත්‍රී සහගත වචන වලට පටික සම්පයුක්ත වචන මට ඇහෙන්න එපා කියලා කිව්වට වැඩක් නැහැ මේ හේතු සහිතව කන තියෙනවා නම් ශබ්දේ තියෙනවා නම් සෝත විඥානයත් පහළ වෙලා නම් ඇහෙන මට්ටම ක්‍රියාත්මක වෙනවා. ඒක මනාප හෝ අමනාප හෝ සත්‍ය හෝ අසත්‍ය හෝ මෛත්‍රියෙන් හෝ ද්වේෂයෙන් හෝ සුදුසු කාලේ හෝ නුසුදුසු කාලේ හෝ කවර ආකාරයකින්වත් ඒවා නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතාගෙන ඉන්නවා මේවා අපේ වසඟේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. ඒ නිසාම අපි මේ රූප වෙනස් කරන්න හදනවා, ශබ්ද වෙනස් කරන්න හදනවා. හරියට මේ බාහිර ලෝකේ ගොඩාක් ඒවා අපි කරන්න පෙළඹිලා ඉන්නවා. මොකද බාහිර ලෝකේ ගොඩක් දේවල් කරාම අපි හිතනවා ඇතුලේ ආස්වාදයේ එක දිගට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් කියලා.
එහෙම කරන්නත් බෑ. ඒකට හැම එකකින්ම කියවෙන්නේ මේ එකක්වත් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන එකයි. එතකොට කාමයන්ගෙන් හිස්ව ඉන්නවා කියන්නේ මොකද්ද? ඇත්තට මොකද්ද මේ කාමයන්ගෙන් හිස්ව වාසය කරනවා කියලා කියන්නේ? එතකොට කාම අරමුණු කෙරෙහි අපි තුල තියෙනවා පින්වත්නි රාගයක්. කාමේසු විගත රාගෝ. කාම අරමුණු කෙරෙහි අපිට තියෙනවා පින්වත්නි රාගයක්. ඇත්තටම රාගය තියෙන්නේ තමන්ගේ හිත කැන. නැතුව තමන්ගේම හිතට තමන්ගේම හිතින් රාගය කරනවා මිසක් කාම අරමුණු වලට රාගය කළාට වැඩක් නැහැ. කාම අරමුණු වලට රාගය කාම අරමුණු කෙරෙහි රාගය පවත්වන්නේත් අපි තුල තියෙන අවිද්‍යාව නිසා. ඒතර කාම අරමුණ කෙරෙහි රාගය ඔබ පවත්වන්නේ ඒ කාම අරමුණ ඔබට යම් කිසි සැපයක් ගෙනත් දීලා තියෙනවා. ඒ නිසා ඔබ තුල රාගය ඇති වෙනවා බාහිර රූපයට. නමුත් බාහිර රූපේ Tamanට ආස්වාදයක් ගෙනත් දුන්න හිත කෙරෙහිම තමයි බලාන යද්දි රාගයක් තියෙන්නේ. බාහිර අරමුණු කෙරෙහි දැන් අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් දැන් පිරිමි කෙනෙකුට කාන්තාවක් දකිනකොට රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් රාගය ඇති වෙනකොට තමන්ගේ හිත තුල සැප සුඛ ආස්වාදයේ ඇති වුනේ නැත්නම් කවදාවත් රාගයක් උපදින්නේ නැහැ. මොකද බාහිර අරමුණ විඳිනකොට සැපේ ඇති වෙනකොට තමයි හිතේ රාගානුසය කියලා එකක් වැඩෙන්නේ. එතකොට මේ රාගානුසය වැඩෙන්නේ සැපයත් එක්ක සුඛ ආස්වාදයේ නිසයි රාගය ඇති උනේ. එතකොට මේ සුඛ ආස්වාදයේ නිසා රාගානුසය දුක්ඛ ආස්වාදේ නම් පටිඝානුසය වැඩෙනවා. එතකොට රාගය කියන්නේ එතකොට අපි හිතාගෙන ඉන්නවා මේ එළි රූප ඊට පස්සේ අපි රාගයේ පවත්වන එළි රූපේට. ඇත්තටම ගැඹුරින් බැලුවාම මේ රූපේටත් නෙමෙයි රාගයේ පවත්වන්නේ. මේ රූපේ ගෙනත් දුන්න තමන්ගේ හිත තුල ඇතිවෙච්ච සුඛ ආස්වාදයයි. ඒකයි යාට පවත්ව ගන්න ඕනේ ඇත්තටම. ඒ රූපේ නිසා යාට ඇතුණ මහා සැපයක්. ඒ සැපේ පවත්වගෙන යන්නයි ඕනේ. ඒ නිසා බලාන යද්දී මිනිස්සු රාග කරන්නේ තමන්ගේම හිතට. බාහිර රූප වලට රාග කරනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියට බාහිර ලෝකේ වට නෙමෙයි මිනිස්සු රාගය හදාගන්නේ. එතකොට දැන් මේ විදිහට බලාගෙන යනකොට මිනිසුන්ට මේ අවිද්‍යාවෙන් වැහිච්ච මිනිසුන්ට පවතින ස්වභාවයක් කාමේසු විගත රාගෝ. කාමයන් කෙරෙහි කාම අරමුණු කෙරෙහි තියෙනවා යාට රාගයක්. ඒ රාගය දුරු කරලා නම් ඉන්නේ. කොහොමද රාගය දුරු කරන්නේ? රාගය දුරු කරන්නේ රාගයේ ඇත්ත කතාවත්, රාගය හදාගත්ත අරමුණේ ඇත්ත කතාවත්, රාගය ඇති වුණ විදිය ඇත්ත කතාවක් දැනගන්න. එතකොට රාගය දුරු වෙනවා. දැන් මේ විදියට බැලුවට පස්සේ මම මගේ මෝඩකමට මගේම හිත ගැන මගේ හිතට රාගයක් ඇති වෙලායි තියෙන්නේ කියලා අර අපි බාහිර අරමුණට නෙමෙයි බාහිර අරමුණ දකින්නකොට මගේ හිතේ සැපයක් ඇති වුණා. සැපයත් එක්ක වැඩෙන්නේ රාගානුසය. ඒ රාගානුසය වැඩුණේ සැපේ පදනම් කරගෙන මම ඒකටයි තණ්හා කළේ කියලා බොහොම පැහැදිලිව දකින්නකොට බොහොම පැහැදිලිව දැනගන්නකොට ඒ දැන ගැනීම තුල පින්වත්නි මේ පුද්ගලයාගේ ජීවිතය තුල මේ සම්පූර්ණයෙන්ම මේ ඇත්තටම මේ කාම වස්තු කෙරෙහි නෙමෙයි මම රාග කරලා තියෙන්නේ. දැන් බාහිර ශබ්දයට රාගයක් හදනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි කැමති සින්දු තියෙනවනේ අපි සින්දුවක් ගමුකෝ. ඇත්තටම බාහිර ශබ්දයේ මොකක්වත් නැහැ. නිකම් ශබ්ද සටහනක් විතරයි. දැන් අමරදේව මාස්ටර්ගේ සින්දුවක් අහනකොට හැමෝටම ඒ ගැන කැමැත්තක් රාගයක් ඇති වෙන්නේ. රාගය කියන්නේ ඇල්ම කියන එකනේ. රාගය කියන්නේ මේ ලිංගිකත්වයේ ගැන එහෙම නෙමෙයි. රාගය කියන්නේ ඇල්ම. විරාගය කියන්නේ නොඇල්ම. එච්චරයි. එතකොට ශබ්ද රාගයක් අපි තුල තියෙනවා. දැන් එතකොට අමරදේව මහත්තයා සින්දුවක් කියනකොට අමරදේව මහත්තයාගේ සින්දුවේම නම් රාගය තියෙන්නේ. මේක සින්දුවට අයිති දෙයක් නම් ඒ සින්දුව අහන ඔක්කොටම රාගය උපදින්න ඕන. එහෙම උපදින්නේ නැහනේ. එක්කෙනෙකුට ඒක හොඳයි. එක්කෙනෙකුට අපෝ මේ මොන සින්දුවද මම පරණ සින්දු කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. නෙවෙයි 80 දශකයේ වගේ මිනිසෙකුට හිතෙන්න පුළුවන් මේවා තමයි සින්දු දැන් මොන සින්දුද කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. එතකොට දැන් මේ සින්දුවේම නම් සින්දුව කියන්නේ ඒ කියන්නේ බාහිර කාම වස්තුවක්නේ ශබ්දය කියන්නේ. මේ ශබ්දයට රාගය පණවන්න පුළුවන් නම් ඒ ශබ්දයේ මත රාගය තියෙනවා නම් ඒ ශබ්දය අහන හැමෝටම රාගයක් උපදින්නම ඕන. නමුත් එimhe කාටවත් හැමෝටම රාගයක් උපදින්නේ නැහනේ. ඒක ඇතුළට ගන්න විදිහ අනුවයි රාගය. එහෙනම් මේක හිතේ අවුලක් තියෙන්නේ. හිතේ අවුලක් තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට දැනගත්තට පස්සේ මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පංචකාම වස්තුන් කෙරෙහි එහෙමත් නැත්නම් කාම අරමුණු කෙරෙහි තියෙන රාගය දුරු වෙලා යනවා. එළිය එකක් නෙමෙයි තියෙන්නේ මේ ඇතුලේ අවුලක් තියෙන්නේ. මම මේවා ඇතුළට ගන්න විදියයි අවුල. මොකද ඒකනේ හැමෝටම එකම වගේ හැඟීම් උපදින්නේ නැත්තේ බාහිර අරමුණ නිසා.
කෙනෙකුට රාගයක්, කෙනෙකුට පටිගයක්. ඉතින් බාහිර ලෝකයේ කෙරෙහි නෙමෙයි අපි තුල පවතින රාගය. තණ්හාව ගැන කියද්දිත් අපි ওই කාරණේ කියලා තියෙනවා. උපාදානය ගැන කියද්දිත් ওই කාරණේ කියලා තියෙනවා. ඉතින් අතර මේක තේරුම් ගැනීමම තමයි රාගය දුරු කරගන්න ක්‍රමය. එතකොට ඒකච්චෝ කාමේසු විගත රාගෝ හෝති. කාම අරමුණු කෙරෙහි තියෙන රාගය දුරු කරලා නම් ඉන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා විගත ඡන්தோ, ඡන්දයක් දුරු කරලා නම් ඉන්නේ. බාහිර අරමුණු කෙරෙහි පවතින ඡන්දයක් දුරු කරලා. ඡන්දය කියන්නේ කැමැත්ත. අර රාගය ඇති වුණාන් පස්සේ කැමැත්තත් ඇති වෙනවා. මේ ඡන්දයයි රාගයයි කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ ඡන්දයක් උපදිනවා. එතකොට මේ උපදින ඡන්දයක් දුරු කරලා ඉන්නේ. මොකද එයා දන්නවා බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බාදිය මේවා සකස් වෙච්ච දේවල්, මේවා මට ඕන විදියට පවත්වන්න බෑ කියලා එයා දන්නවා. මේවා තිතින් හදාගත්ත දේවල්, මේවා තුල පවතින දෙයක් නෙමෙයි කියලා දන්නවා. දැන් මේ පොට්ටබ්බේ ගත්තත්, පහස කියන එක ගත්තත් හැමෝටම පහස පදනම් කරගෙන රාගයක් උපදින්නේ නැහැ. දැන් පිරිමි කෙනෙකුට කාන්තාවක් ස්පර්ශ වෙනකොට රාගයක් උපදින්න පුළුවන්. ඒ කාන්තාවම සමහරට පිරිමියෙක්ගෙම ස්පර්ශ වෙනකොට රාගය උපදින්නේ නැහැ. දැන් සමහරට ඒ කාන්තාවම තාත්තගේ තුරුල්ලට යනකොට, තාත්තව සිප වැළඳ ගන්නකොට ඊටාම සෙනෙහසක් උපදින්නේ. රාගය උපදින්නේ නැහැ. ඒ වගේම කාන්තාවකට ඇයගේ පහස ලැබෙනකොට රාගයක් උපදින්නේ නැහැ. ඇත්තටම මේ පොට්ටබ්බේ මත රාගය පහස මත දැන් සමහරවිට බස් එකක එහෙම ඉඳලා කෙනෙක්ව ස්පර්ශ වෙනකොට නිකන් කේන්ති යන්නත් පුළුවන්. පටිගයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් බොහොම තෙරපිලා ඉන්න තැනක පොට්ටබ්බේ ඇති වෙන. ඒ කියන්නේ පොට්ටබ්බේ කියන්නේ පහස කියන එකනේ. කෙනෙක්ගේ පහස ඇති වෙනකොට කේන්ති යන්න පුළුවන්. මොකද මේ ඇඟේ හැප්පෙන්නේ වගේ කතාවකට. ඉඩ තියෙනවා එහාට යන්න බැරිද? ඔය වගේ ලොකු පටිගයක් ඇති වෙලා ලොකු ක්‍රියාවලියක් ඇති වෙන්න පුළුවන් එතන. එතකොට දැන් අපිට තේරෙනවා එතකොට පොට්ටබ්බේ කියන එක. ඒ පහස මත පොට්ටබ්බේ මත රාගේවත් පටිගේවත් මොකක්වත් නැහැ. ඒක ඒ මොහොතේ સંદર્ભයේදී ඇතුළට ගන්න විදිය අනුවයි උපදින්නේ. එතකොට මේ විදියට දැනගන්නකොට එයාට තේරෙනවා මේ කාමයන් කෙරෙහි රාගයක්වත්, විගත ඡන්தோ, ඡන්දයක්වත්, විගත ප්‍රේමෝ, ප්‍රේමයක්වත්, විගත පිපාසෝ, පිපාසයක්වත්. ඒ කියන්නේ මේවා කොච්චර හම්බුණත් මදි වගේ ගතියක් එනවනේ. කොච්චර රූප බැලුවත් මදි. ආයෙ බලන්න හිතෙනවා. කොච්චර ශබ්ද ඇහුවත් මදි. ආයෙ අහන්න හිතෙනවා. ඊට පස්සේ වෙන එකක් අහන්න හිතෙනවා. ඔය වගේ මේ පිපාසයක් තියෙනවා. විගත පිපාසෝ. ඊට පස්සේ කියන විගත පරිලාහෝ. හරිම 10ක් තියෙනවා. 10ක් තියෙනවා. විගත තණ්හෝ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කෙරෙහි තණ්හාවක් තියෙනවා. එතකොට මෙන්න මේක දුරු කරලා නම් ඉන්නේ. අන්න එතන තමයි කාමයන්ගෙන් හිස්ව ඉන්නවා කියලා කියන්නේ. කාමයේ රික්තෝ. කාමයන්ගෙන් හිස්ව ඉන්නවා කියන්නේ. ඒක අරහත්ත්වය වගේ ඊට ඉහළ තැනකදී අත්දකින්න එකක්. නමුත් ඒක ක්‍රමානුකූලව පුහුණු කරගන්න අවශ්‍ය එකක්. එතකොට මේ ලෝකේ දකින්න විදිහේ අවුලක් අපි තුල පවතිනවා කියන එක ඊටාම පැහැදිලි. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා වෙලාවක විමසන ප්‍රශ්නයක තියෙනවා කතං දස්සී කතං සීලෝ උපසන්තෝති උච්චති. තම්මේ ගෝතම බබ්‍රූහි පුච්චිතෝ උත්තමං නරං. මොන විදියට ලෝකය දැක්ක කෙනාද කතං දස්සී. මොන විදියට ලෝකය දැක්ක කෙනාද කතං සීලෝ. මොන විදියට සිල් රැක්ක කෙනාද උපසන්තෝති උච්චති. උපශාන්තයි කියලා කියන්නේ. ඒ කියන්නේ උපශාන්ත භාවයේ පිණිස ලෝකේ කොහොමද දකින්න ඕන? උපශාන්ත භාවයේ පිණිස මොන විදි ආර්ය සංවරයක්ද හදා ගන්න ඕන? තම්මේ ගෝතම බබ්‍රූහි. මේ පින්වත් ගෞතමයන් වහන්සේ
ඔබ වහන්සේ වගේ කෙනෙකුට තමයි මේ වගේ කතාවක් තේරෙන්නේ, සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මේකට උත්තරයක් දෙන්න. ඔබ වහන්සේ මේකට උත්තරයක් දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණේ තමයි උන්වහන්සේ මතක් කරනවා වීත තන්නෝ පුරා බේදෝ පුබ්බ මන්තම නිසිතෝ. ඒ කියන්නේ පුරා බේදයට පෙර, පුරා බේදය කියන්නේ මේ ශරීරයේ බිඳෙන්න කලින්, මැරෙන්න කලින්, වීත තණ්හෝ පුරා බේදෝ, මැරෙන්න කලින්ම යමෙක් තුල තණ්හාව නැති වෙලා නම්, තණ්හාව නැති වෙලා නම්, එතකොට තණ්හාව පවතින්නේ මොකටද පින්වත්? තණ්හාව පවතින්නේ තමන් අත්දකින්න ලෝකයට, වෙන මොකටවත් නෙමෙයි. ඒ කියන්නේ තමන් අත්දකින්න ලෝකයේ කෙරෙහි තමයි අපිට තණ්හාවක් තියෙන්නේ. අපි අහපු නැති, දැකපු නැති, දැනුනේ නැති, හිතුනේ නැති මොකටවත් තණ්හාවක් අපිට උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ අපි දන්න ලෝකයට. දන්න ලෝකයේ කෙරෙහි තමයි තණ්හාව උපදින්නේ. වීත තන්නෝ පුරා බේදෝ පුබ්බ මන්තම නිස්සිතෝ. යමික් මේ ශරීරේ බිඳෙන්න කලින්ම තණ්හාව නැති කරලා නම්, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී තණ්හාව නැති කරලා නම්, ඊළඟට කියනවා අතීත ජීවිතය ඇසුරු කරන්නෙත් නැතුව. ඒ කියන්නේ අතීතේ අර අපි මුලින් කියපු අතීත සංකාර අනුව දුවන්නෙත් නැතුව. ඊළඟට කියනවා අතීත ජීවිතය ඇසුරු කරන්නෙත් නැතුව, වර්තමානයෙන් චෝදනා කරන්නෙත් නැතුව. වර්තමානයේ යම් චෝදනා, ඒ කියන්නේ වර්තමානයේ චෝදනා කරන්නේ වර්තමානයේ අත්දකින්න ලෝකයේ කෙරෙහි තණ්හා, මාන, දිට්ඨි වශයෙන්, ඒ කියන්නේ තණ්හාවක් හෝ මානයක් හෝ දිට්ඨියක් වර්තමානයේත් අත්දකින්න ලෝකයේ කෙරෙහි ඇති වෙන්නේ නැහැ. දැන් අත්දකින්න වර්තමානයේ අත්දකින්න ලෝකයේ කෙරෙහි තණ්හා, මාන, දිට්ඨි අපේ හිත තුල උපදිනවා. ඒවා උපදින්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපය, ඇහි විඥානය තුන එකතු වුණාම තින්නම් සංගති පස්සෝ, ඒ තුන එකතු වීම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා, ස්පර්ශය නිසා ඇහෙන් රූප විඳිනවා. යං වේදේති තං සංජානාති. විඳිනකොට විඳින රූපය අඳුන ගන්නවා. විඳීමත් අඳුන ගන්නවා, විඳින රූපයත් අඳුන ගන්නවා මේ හිත. සංජානාති තං විතක්කේති. සංජානනයේ නිසා, ඒ කියන්නේ අඳුන ගැනීම. සංඥා කියන්නේ අඳුන ගන්නවනේ. සංජානාති, සංජානනයේ නිසා එයා විතර්ක කරන්න පටන් ගන්නවා හිතින්. සංජානාති තං විතක්කේති. විතර්ක කරනවා හිතින්. මෙහෙම වුණා නම් හොඳයි. මේ අතීතයටත් ඊට පස්සේ විතර්කේ අතීතයටත් ගෙනියනවා, අනාගතයටත් ගෙනියනවා. ඒ කියන්නේ හෙන් දකින්න රූපයක් නිසා එයා අතීතයටත් යනවා. අතීතයටත් විතර්ක කරනවා. අපරාධේ මේ දැන් අපි මොකක් හරි එකක් දැක්ක කියලා ටීවී එකේ හරි කොහේ හරි දැක්ක කියලා. ඔන්න චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහක් තියෙනවා, රූපේකුත් තියෙනවා, චක්කු විඥානයත් පහළ, ওই තුනම පහළ වෙලා තින්නම් සංගති පස්සු ස්පර්ශ වෙලා ඔන්න පේන මට්ටම එනවා. පේනකොට එයා විඳිනවා. ඒක විඳිනවා. අපි තුන් මාලයක් දැක්ක කියලා. කාන්තාව ගොඩාක් කැමතින රත්තරන් බඩු වලට. ඒතකොට ඒක විඳිනවා. ලස්සනයි. ඔන්න සුඛ වේදනාවක් හට ගන්නවා. මේවට පැය ගණන්, දවස් ගණන් යන්නේ නැහැ. මේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියයි කියන්නේ. මේ භවයේ පුද්ගලයා සැරිසරනවා නම් මේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියෙන් නිදහස් වෙන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඒක දැක්කට පස්සේ එයාට හිතෙනවා ඔන්න වින්දනයක් හට ගන්නවා. ශා ලස්සනයි. සුඛ වේදනාවක් හටගත්තා. යං වේදේති තං සංජානාති. විඳින්නකොට අඳුනත් ගන්නවා. මොනවයින්ද හදලා තියෙන්නේ? මොන ලෝහද? රත්තරන්ද? රිදීද? සුදු යකඩද? කොහෙන්ද කැටයම් කරලා තියෙන්නේ? කවුද මේ මාලේ හදලා තියෙන්නේ? මොන කඩේද තියෙන්නේ? යං වේදේති තං සංජානාති. විඳින දේ අඳුනත් ගන්නවා මේ මදිවට. මොන කඩේකද තියෙන්නේ මේක ගන්නවා නම්? කොහෙන්ද ගන්න පුළුවන්? මිල කොච්චර වෙනවද? බලන්න විඳින දේ අඳුන ගන්න විදිය. ඒතර අඳුන ගන්නවා විතරක් නෙමෙයි, දැන් මෙයා මේ පොඩි දැකපු දෙයක්.
දැන් පත්‍රයක දැක්ක කියලා අපි හිතමුකෝ පත්‍රයක් බලද්දි. ලොකු වෙලෙන් දැන්වීම දානවනේ පත්‍රවල. ඒතර ඒක දැක්කට පස්සේ මෙයාට හිතන ලස්සනයි. මේ විඳිනවා වේදේති සංජානාති විඳිනකොට අඳුන ගන්නවා විඳින දේ රූපයත් අඳුන ගන්නවා. ඒතර ඒ අඳුනගෙන ඊට පස්සේ සංජානාති තං විතක්කේති. ඊට පස්සේ හිතින් විතරකත් කරන්න පටන් ගන්නවා. අපරාධයක මේ ගිය සතියේ පත්‍රයේ තිබ්බනම් ඔක ගන්න තිබ්බා. ගිය සතියේ පත්‍රයේ තිබ්බනම් අනිවාර්යෙන් ඔක ගන්න තිබ්බා. මොකද ගිය සතියේ මකර අපි නිකන් උපකල්පනය කරමු වෙඩින් එකකුත් තිබ්බා. ඒකට දාගෙන යන්නත් තිබ්බා. අපරාධයක ගිය සතියේ දැක්කේ නැත්තේ. අනිවාර්යෙන් ඔක දැක්කනම් ඔක මට දාගෙන යන්න තිබුණා. මොකද එතනට ආපු අය හොඳ හොඳ මාල දාගෙන ඇවිල්ලා තිබුණා. මම ඇඳපු සාරියට මගේ මාලේ මැච්චුනේත් නැහැ. ඔය වගේ අතීතයටත් විතර්ක කරනවා. සංජානාති තං විතක්කේති. සංජානනිය ඇති වුණාට පස්සේ විතර්ක කරනවා යා. ඊට පස්සේ අනාගතයට දැන් ඔය අතීතයටනේ ඊට පස්සේ ඒක දාගෙන ගියා නම් මේ ඒ අය මෙහෙම කියන්න තිබුණා. ඔයාගේ සාරියට ඕක ගැලපෙනවා. ඔය වගේ එතන ඇති වෙන කතා බහත් එයාගේ ඔළුවට එනවා අතීතයට අනුගී. ඊට පස්සේ සංජානාති තං විතක්කේති. අනාගතයටත් විතර්ක කරන්න පුළුවන්. කොහොමද? කමක් නැහැ. කොහොම හරි ඕක ගන්න ඕන. කොහොමද ගන්නෙ? ණය වෙලා හරි ගන්න ඕන. දැන් තාම අරගෙනද නැහැ. අර ගන්නයි දැන් අනාගතේ මෙයා සැලසුම් කරන්නේ. ඕක අරගෙන මම කොහොම හරි ඕක දාගෙන යන්න ඕන. ඕක දාගෙන යනකොට අර හවල කට්ටියත් ඇවිල්ලා ඉඳී. ඒ අය කියයි අද ඔයාගේ මාලේ ලස්සනයි කියයි. මේක ගන්න මම මහත්යාගෙන් කොහොම හරි සල්ලි ඉල්ල ගන්න. ඔය වගේ අනාගතයට මේක තම අරගෙන නැහැ. අනාගතයටත් පුද්ගලයා තුල ප්‍රපංචකරණයක් සිද්ධ වෙනවා. අතීතයටත් යනවා. දැන් මෙහිම අතීතයට අනාගතයට යනකොට වෙන්නේ විතර්ක කරනකොට විතක්කේති තම් පපංචේති. විතර්කේ නිසා ප්‍රපංචකරණයකට අහු වෙනවා. වර්තමානයේ මේකේ තියෙනවා යම් පුද්ගලයෙක් තුල වීත තන්නෝ පුරා බේදෝ පුබ්බ මන්තම නිස්සිතෝ පුරා බේදයට කලින් ඒ කියන්නේ මැරෙන්න කලින් තෘෂ්ණාව නැති කරලා නම් අතීත ජීවිතයත් ඇසුරු නොකොට අන්න අතීතයේ යනු යන්නේ නැහැ. දැන් අර මාළි දැක්කාම අතීත ජීවිතය ඇසුරු කරන තැනකට හිත යන්නේ නැහැ දැකීම මාත්‍රය තුළ. හැබැයි මේක දැකීම මාත්‍රය තුළ විතරක් නෙමෙයි ඇසීම මාත්‍රයේද දැකීම මාත්‍රයේද දැනීම මාත්‍රයේද සිතීම මාත්‍රය තුළ අතීතයට යන ගතියක් දැන් නැහැ. පුබ්බ මත්තම නිස්සිතෝ අතීත සංකාරානුව යන්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා වේමජ්ජේනුප සංකේය තස්ස නත්ති පුරක්කතං. ඒ වගේම තමයි අනාගතයට යන්නෙත් නැහැ. වේමජ්ජේනුප සංකේය තස්ස නත්ති පුරක්කතං. ඒ කියන්නේ වර්තමානයේ චෝදනා කරන්නේ නැහැ යාට. ඒ කියන්නේ වර්තමානයේ චෝදනා කරනවා කියන්නේ අර ප්‍රපංචකරණය නිසා සංජානනී නිසා සංජානාති තං විතක්කේති. සංජානනී අඳුනගත්තාම අඳුනගත්ත දේ පිළිබඳ හිතේ විතර්ක පහළ වෙනවනේ. ඒතර විතර්ක කරනකොට වර්තමානයේ දකින රූපය කෙරෙහි තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? විතක්කේති තං පපංචේති. ප්‍රපංචකරණයකට අහු වෙනවා. ඒතර මේ ප්‍රපංචකරණයට අහු වෙච්ච කෙනෙකුට නිවන කරා යන්න බෑ. මේ ධර්මයේ තියෙන නිෂ්ප්‍රපංච රාමස්සායන් ධම්ම. මේ ධර්මයේ තියෙන නිෂ්ප්‍රපංචකරණයකටපත් වුණ කෙනා. ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. ප්‍රපංචකරණයට අහු වෙලා ඒ ප්‍රපංචකරණය කර යන කෙනෙකුට ධර්මයේ හිමිකාරීත්වයක් නැහැ කියනවා. නිෂ්ප්‍රපංච. මේ මොහොත තුල එයා ඇසහරහා චෝදනාව එයාට එන්නේ නැහැ. කනහරහා චෝදනාව එන්නේ නැහැ. නාසයේ දිවකය හරහා චෝදනාව එන්නේ නැහැ. හේතුව තමයි වර්තමානයේ චෝදනා නොකරන විදියට එයා ඇස පරිහරණය කරනවා. අපිට පුළුවන්ද? බෑ. අපි හැම වෙලාවකම දකින දේ නිසා ප්‍රපංචකරණයකට අහු වෙනවා. අහන දේ නිසා ප්‍රපංචකරණයකට අහු වෙනවා. දැනෙන දේ නිසා ප්‍රපංචකරණයකට අහු වෙනවා. හිතෙන දේ නිසා අපි ප්‍රපංචකරණයකට අහු වෙනවා. මොකද අපි ඉන්නේ අවිද්‍යාවේ. ඒක තේරුම් ගැනීම පිණිස බණක් විතරක් සෑහෙන්නේ නැහැ කියලා කිව්වට ඔබ තවමත් බණ විතරයි අහන්නේ.
ඔබට ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එතකොට මේ ලෝකේ අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල වර්තමානයේ චෝදනා කරන විදිහට ඇස පරිහරණය කරන්න එපා. චෝදනා කරනවා කියන්නේ තණ්හාමාන දිට්ටි වශයෙන් ඇසින් අත්දකින්න ලෝකය තෙමෙන්න පටන් ගන්නවා. ප්‍රපංචකරණය. එහෙම වෙන්නේ හිත තුල විතර්ක ඇති වෙච්ච නිසා. විතර්කයේ ඇති වෙන්නේ අඳුනගත්ත නිසා. සංජානාති තං විතක්. මේ ඇහෙන් දකින්න රූපය අඳුනගත්ත නිසා. අඳුන ගැනීම ඇති වෙන්නේ වින්දනයේ නිසා. යං වේදේති තං සංජාන. ඒ කියන්නේ ඇහෙන් දකින්න රූපේ විඳින්න යනවා. ඒ වින්දනයේ තුල පින්වත්නි එයා අත්දකින්න ලෝකය විගත රාගෝ විගත ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ කියන ආකාරයට එයාගේ හිත තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම රාගයේද ඡන්දයේද ප්‍රේමයේද පිපාසයේද දාහයේද තණ්හාවද කියන ඒවා ඇහෙන් දකින්න රූපේ පදනම් කරගෙන උපදිනවා. අවුලක් තියෙනවා. එතකොට ඒ ලෝකයේ කෙරේ තමයි ප්‍රපංචකරණයකට පුද්ගලයා අහු වෙන්නේ. තණ්හාවයි දිට්ඨියයි කියන දෙකෙන් එකක් මුල් වෙලා එතකොට මුල් වෙලා ඇස පරිහරණය කරනකොට වර්තමාන අත්දකින්න ලෝකයේ විසින් ඔබට චෝදනා කරනවා. එතකොට බුද්ධ දේශනාව කියනවා දැන් මේ වෙලාවේ පරිහරණය කරන ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම චෝදනා කරන්න නැති විදිහට ඒ කියන්නේ දකින්න දේ තුල විශේෂ මනාපකම් හදාගන්නත් එපා. රූප දැක්කහම ඒ ඕන රූපයක් දකින්න. ඒක කිසි බාධාවකුත් නැහැ. හැබැයි ඉතින් මූලික වශයෙන් ධර්මයේ හුරුවක් හදාගන්න ශ්‍රාවකයා විසින් කාමයන් උපදින විදියට ඇස පරිහරණය කරන්න හොඳ නැහැ. රාගයේ උපදින විදියට ඇස කන නාසය දිවකය කියන කාම වස්තුන් පරිහරණය කරන්න හොඳ නැහැ. ඒ නිසා යාට ඒකයි මුලින්ම සංවරයක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදියට ලෝකයේ දකින්න කෙනා තමයි කතං දස්සී. ඒ කියන්නේ තෘෂ්ණා දිට්ටි ඇති නොවන විදියට ලෝකයේ දකින්න කෙනා. ලෝකය කියලා කියන්නේ මේ පෘථුවියට නෙමෙයි. ඇසෙන් දකින්න ලෝකය එච්චරයි. කනෙන් අහන ලෝකය. නාසයට දැනෙන ලෝකය, දිවට දැනෙන ලෝකය, කායට දැනෙන ලෝකය එච්චරයි. ලෝකය කියලා වෙන එකක් නෑ. ඒකයි බුද්ධ දේශනාව ලෝකය මහණෙනි මම බඹයක් පමණ වූ කලෙබරේට ලෝකයේද පනවමි, ලෝක සමුදයද පනවමි, ලෝක නිරෝධයේද පනවමි, ලෝක නිරෝධගාමිනී පටිපදාවද පනවමි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකයි ලෝකය කියලා මේ ලෝකය කියනකොට නිකන් රවුන්ඩ් ග්‍රහ ලෝක වගේ ඒවා ඔළුවට එන්නේ. නමුත් ලෝකය කියලා බුද්ධ දේශනාව කතා කරන්නේ ඒක නෙමෙයි පින්වත්නි. ලෝකය කියලා කතා කරන්නේ ඒක නෙමෙයි. එතකොට මේ පුද්ගලයා තුල සම්පූර්ණයෙන්ම අත්දකින්න ලෝකයේ තුල හික්මීමක් ඇති වෙලා කිපීමක් ඇති නොවි, විරුද්ධවාදීකමක් ඇති නොවි, තෘෂ්ණාවක් ඇති නොවි, තණ්හාවක් ඇති නොවි ඒ පුද්ගලයාට නිවීම සාක්ෂාත් කරගන්න අවකාශය ලැබෙනවා. එතකොට නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙන අවකාශය තුල බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පුරෙක්කරානෝ හෝති. ඒ කියන්නේ පුරෙක්කරානෝ කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ ඉදිරියේ තබාගෙන ඉන්නවා. ලෝකයට අයිති දේවල් ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඒක මේ වගේ. අනාගතයේට මට මේ රූප හම්බ වෙනවා නම් හොඳයි. දැන් අතීත සංකාර අනුවත් දුවනවා. දැන් අනාගත සංකාර අනුවත් මවන ගතියක් නේ තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ස්වභාවය. පුරෙක්කරානෝ කියන ස්වභාවයයි අපි තුල පවතින්නේ. ඒ කියන්නේ හැම වෙලාවකම ලෝකයට අයිති දේවල් ඉස්සරහට තියාගෙන ඉන්නවා. බලන්නකො මිනිස්සු ඉස්සරහට කොච්චර දේවල් තියාගෙන ඉන්නවද කියලා. මම කමන්නේ අද දුක් විඳලා ඉස්සරහට හරි සතුටින් ඉන්න පුළුවන් නේ. දැන් දුක් විඳලා කමක් නැහැ. මෙහෙම ඉඳලා කොහොම හරි ඉස්සරහට හොඳට ගෙයක් දොරක් හදාගෙන යාන වාහන අරගෙන හොඳට ඉස්සරහට ඉන්නවා කියලා හැමදාමත් අනාගතයට ඒකට කියන්නේ පුරෙක්කරානෝ කියලා. අනාගතයේ කෙරෙහි ලෝකය අනාගතෙන් තියාගෙන ඉන්නවා. ඒ මනුස්සයා මේ වෙලාවේ සතුටින් ඉන්නෙත් නැහැ. අනාගතේ වෙනුවෙන් දැන්
අපි හිතාගෙන ඉන්න දරුවව පාසල් යවුවම හරියයි කියලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යවුවම හරියයි කියලා හිතනවා. කසාද බැඳුවම හරියයි කියලා. මේ කොයි වෙලාවකවත් අපිට හරි ගිහින්නේ නැහැ. ඒ හැම වෙලාවකම හරිම සම්බාධක සහිත ජීවිතය තුළින් අපට හරි විඩාවක්, පීඩාවක්මයි හැමදාමත් තියෙන්නේ. ඒ කියන්නේ මේක නොතේරෙන කමට හැමදාමත් අපි පුරෙක් කරානෝ. ලෝකේට අයිති දේවල් ඉස්සරහට තියාගෙන ඉන්නවා. කොහොමද ඉන්නේ? ඒකච්චස්ස ඒවං හෝති ඒවං රූපේසිය අනාගත මද්දානං. ඒවං වේදනෝ සිය අනාගත මද්දානං. ඒවං සංඤේ සිය අනාගත මද්දානං. ඒවං සංකාරෝ සිය අනාගත මද්දානං. ඒවං විඤ්ඤාණෝ සිය අනාගත මද්දානං. ඒවං කෝ ගහපති පුරෙක්කරානෝ හෝති. අනාගතේ මවමව ඉන්නවා. කොහොමද එයා හිතාන ඉන්නේ? අනාගතේ මට මෙන්න මේ විදිහේ රූපයක් ඇතුව ඉන්න පුළුවන් නම් හොඳයි. අනාගතේ මට මෙන්න මේ විදිහේ විඳීම් ලැබෙනවා නම් හොඳයි. අනාගතේ මට මේ විදිහේ හඳුනා ගැනීම සංඥා පහළ වෙනවා නම් හොඳයි. අනාගතේ මට මෙන්න මෙබඳු සිතුවිලි හිතට ඇති වෙනවා නම් හොඳයි. දැන් දුක තිබ්බට කමක් නැහැ. දැන් කනස්සල්ල තිබ්බට කමක් නැහැ. මොන දුක විඳගෙන හරි අනාගතේ හරි මට මෙන්න මේ වගේ සිතුවිලි පහළ වෙනවා නම් අනේ කොච්චර දෙයක්ද? මොන තරම් දෙයක්ද? එහෙම හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ යා හැමදාමත් අනාගතයට Tamanගේ ප්‍රශ්නය අනාගතය ගැන කල්පනා කර කර ඉන්නවා. ඒකට කියන්නේ පුරෙක්කරානෝ කියලා. එතකොට අනාගතේ රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රාර්ථනා කරලා එක කියන්නේ අනාගත සංකාරණු යනවා කියන එකයි. එතකොට ඒ වෙනුවෙන් යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනකොට මේ මොහොත තුල පින්වත්නි සිතින් කයෙන් වචනෙන් කර්ම සකස් වෙනවා. එතකොට ඒක බුදුදහමේ ක්‍රමේ නෙමෙයි. දැන් සමහර ඒ කියන්නේ බුදුදහමේ ක්‍රම මට හිතෙන්නේ අද සමහර බුදුදහමේ ක්‍රමයට දානෙවත් දෙන්නේ නැහැ කියලායි. දානෙ දෙනකොට පින්වත්නි ස්කන්ධයන් පහක් තමයි වැය වෙන්නේ. මම බත් මාළු පිණි ව්‍යංජන විදියට හරි පිරිකර විදියට හරි දානයක් දෙනවා නම් දානෙ දෙන එක ඇස්සේ සිද්ධ වෙන්නේ Taman තුල ස්කන්ධ පහක් වැය වෙන්නේ. හොඳට බලන්න ස්කන්ධයන් ටිකක් වැය වෙන්නේ. වේදනා ස්කන්ධයක්. ඒ කියන්නේ දානයක් දෙනවා කියන එක ඇස්සේ මුන්න තරම් සැප වේදනානේ හාඳුල්ලා වඩිනකොට සතුටුයි දානෙ පිළිගන්නනකොට සතුටු මේ සැප වේදනාවක් නේ හිතේ ඇති වෙන්නේ. ඒ වගේම දුක් වේදනත් ඇති වෙනවා. ඇයි හාමුදුරුවෝ මේ ප්‍රමාණයට වැඩි නැත්තම් දුකක්. ඊට පස්සේ රැයට නිදි වරන්න ඕන. නිදි වරාගෙන දානෙ හදන්න ඕන. ඔවා මහා දුකක් නීති මොනවා වුණත්. දානෙ දෙනාසෙත් සැප වේදනා දුක් වේදනා හිත තුල ඇති වෙන්නේ. දැන් Taman තුල මේ දානයක් දෙනවා. අපි තමයි දානෙ දුන්නේ. මෙහි දුන්න හොඳම දානෙ අපි දුන්නේ. හාමුදුරුවොත් කිව්ව ලොකුම දානෙ අපි දුන්නේ කිය අපි එහෙම කතා කළාට ඇත්තටම වැය වෙලා තියෙන්නේ සල්ලිත් නෙමෙයි. Taman තුල ස්කන්ධයන් පහක් වැය වෙලා තියෙන්නේ. ඔන්න වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට පස්සේ නොයේක් සංඥා. දානෙ කියන්නේම සංඥාවක් නේ. ඔබ දන්නවනේ ඒක. දානෙක මේ ඔක්කොම තනිකර බොරුවක් පින්වත්නි මේ සංඥා පහළ වෙනවා කියන එක. මම කියන්නේ දානේ බොරුවක් කියලා නෙමෙයි. මේ සංඥා හිත තුල ගොඩ නැගෙනවා කියන එක යථාර්ථයක් නෙමෙයි. අපි හදාගත්ත සංඥා තියෙන, අපි ඔළුවට දාගත්ත සංඥා තියෙන. මේක දානේ කියලා ඉච්චරයි. දානේ කියලා පරමාර්ථ වශයෙන් මොකක්වත් නැහැ. දානේ කියලා පරමාර්ථ වශයෙන් මොකක් හරි තියෙනවා නම් ඒ දානේ ටික මේසෙන් තියලා මේ වෙන කැම ටිකකුත් තිබ්බහම මේක දානේ කියලා හොයාගන්න පුළුවන් වෙන්න ඕන. දන්නේ නැති මිනිහෙක් ඇවිල්ලා මෙතන වාඩි වුණොත් මෙතන දානි ටික එක පැත්තකින් තියලා එතනම තියෙනවා තවත් කැම ටිකක්. පුළුවන් ද දානි හොයන්න? බෑ. අපි ඔළුවෙන් හදාගත්ත සංඥාවක්. චිත්තේන නීයති ලෝකෝ කිව්වෙම ඕකම තමයි. මේ ලෝකේ අපි හදාගෙන ඉන්නේ හිතින්. යථාර්ථවාදීව ඇති වෙන මොකක්වත් එකක් නැහැ පින්වත්නි. අපි හිතින් හදාගත්ත ලෝකයක් තියෙන්නේ. එතකොට අපිට ඊටාම පැහැදිලිව පේනවා පින්වත්නි දැන් මේ විදියට මේ සංඥා විකේක සංඥා දානි කියන්නේම සංඥාවක්. ඊට පස්සේ නොයෙක් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා නොයෙක් ආකාරයේ සංඥා ගොඩක් පහළ වෙනවා හැර වෙන මොකක්වත් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. නොයෙක් ආකාරයේ සංඥා පහළ වෙනවා එච්චරයි. නොයෙක් ආකාරයේ සංඥාවන් ගොඩක් පහළ වෙන්නේ. මේ සංඥා පහළ වුණාම එතකොට සංඥා ස්කන්ධයක් තමයි දානේ. දැන් දුන්නේ දානේ අපි තමයි දානේ දුන්නේ. හාඳුල්ලා දානේ වැළඳුයි කියලා හිතුවාට තමා තුළ සංඥා ස්කන්ධයක් පහළ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට අනුව පින්වත්නි නොයේක ආකාරي සිතුවිලි සද්ධාව. ඊට පස්සේ කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලී අදහස.
මේවා ඔක්කොම ASCII තියෙන සංකාර. සිතුවිලි හිතට ඇති වෙච්ච. සද්ධාව කියන්නේ සංකාරයක්. සිතුවිල්ලක්. අලෝභය කියන්නේ සංකාරයක්. ලෝභය ගලන්නේ නොයෙක් ආකාරයේ සංකාර ධර්ම ටිකක් හිතේ ඇති වෙලා තියෙන. දානි දුන්නා කියලා හිතුවට, හාමුදුරුවෝ දානෙට වැඩියා කියලා හිතුවට නොයෙක් ආකාරයේ සංකාර ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඒකට අනුව Tamanගේ රූපයේ යම් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. රූපස්කන්ධය. මේ විදිහට බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක ඇතිවීමක් නැතිවීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. බලාගෙන යනකොට වෙන මොකක්වත් සිද්ධ වෙලා නැහැ. පංචස්කන්ධ ධර්මයක ඇතිවි නැතිවි යාමක් විතරයි පින්වත්නි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මයක් වැය වුණා නම් වැය වෙච්ච පංචස්කන්ධ ධර්මයක්ම තමයි අනාගතයට විපාක ස්කන්ධයන් විදියට ලැබෙන්නේ. එතකොට එහෙමනම් ඒ දාණය සියලු හැම පැත්තෙම අතහැරලා දුන්න එකක් නෙමෙයි. ගොඩාක් දෙනෙක් කරන්නේ ඒ තුල ඇතිවෙච්ච ඒ පංචස්කන්ධයම උපාදානී කරගෙනයි දානෙ දෙන්නේ. එතකොට යම් කෙනෙක් වැය කළේ යමක්ද පරමාර්ථ පැත්තෙන් බලද්දී වැය කරපු දෙයමනේ ලැබෙන්නේ. වී වපුරුවහම වීමනේ අස්වැන්න හම්බෙන්නේ. මුං වැපුරුවාම මුං අස්වැන්න හම්බෙනවා. ඒතර වී වපුරපු මිනිහෙකුට කඩලා හම්බෙන්නේ නැහැ නේ අස්වැන්න විදියට. වපුරන්නේ යමක්ද අස්වැන්නත් එයයි. මෙතන ස්කන්ධයන් පහක් වපුරලා තිනවා. අනාගතේට විපාක ස්කන්ධයන් ටිකක් ලැබෙනවා එච්චරයි. ඊට පස්සේ ඒ දාණයට අනුව සුගතිය උපදිනවා, ආයුෂ ලැබෙනවා, වර්ණේ ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. ඒත් කොහේ හරි ලැබෙන්න ඉපදෙනවනේ. ඒතොර නැවත ඉපදෙන තැනක නම් දානෙ දුන්නේ. ඒක ආර්ය දානයක් වෙන්න බෑනේ. පරමාර්ථයක් විදියට ගත්තට පස්සේ නැවත භවය ප්‍රාර්ථනා කර දෙන දානය කොහොමද ආර්ය වූ දානයක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ හාත්පස අතෑරලා දෙනවා. ඔය පරිත්‍යාගය කියලා කියන්නේ. ඇත්තටම දානයේද ඉහළ පරිත්‍යාගද ඉහළ આવොත් පරිත්‍යාගය ඉහළයි. අපි හිතන්නේ සාමාන්‍ය පරිත්‍යාගයේ තමයි බාල කියලා. අපි නිකම් මේ එක ඒවට පරිත්‍යාගය කියන වචනේ පාවිච්චි කරනවානේ. එතකොට අපි හිතනවා මේ පරිත්‍යාගය ඕන කෙනෙකුට කරන්න බල දානේ හැමෝටම කරන්න බෑ වගේ හිතෙන්න පුළුවන්. නමුත් පරි කියන්නේ හාත්පස කියන එක. ත්‍යාගය කියන්නේ දෙනවා කියන එකනේ. පරිත්‍යාගය කියලා කියන්නේ හාත්පසින් දෙනවා කියන එක. ඒක කොච්චර අමාරුද පින්වත්නි. ඒක අමාරුයි. ඒ නිසා අනාගතේ ස්කන්ධයන් ප්‍රාර්ථනා කර දන් දෙනවා නම් එතනත් අවුලක් තියෙනවා. පුරෙක්කරානු අනාගතේ ස්කන්ධයන් අනාගතේ රූපේ මෙහෙම වෙනවා නම් හොඳයි. දැන් බලන්න මිනිස්සු ආයුෂ ලැබේවා, වර්ණේ ලැබේවා, සැපේ ලැබේවා, බලය ලැබේවා කී කිනිමිත් දන් දෙන්නේ. එහෙම දන් දෙන්නේ. එතකොට අනාගතේ ස්කන්ධයන් මවයි දානි දෙන්නේ. පුරෙක්කරානෝ. එතන අපුරෙක්කරානෝ කියන නිවන් මාර්ගයේ ශ්‍රාවකයාගේ නිර්වාණගාමී ශ්‍රාවකයාගේ පිළිවෙත එතන නැහැ. පුරෙක්කරානෝ ප්‍රාර්ථනා කර දෙන ගතියක්. අනාගතේ ලෝකේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. පින්වත්නි ස්කන්ධයන් නම් කවර තැනකවත් ප්‍රාර්ථනා නොකළ යුතුයි. ප්‍රාර්ථනා නොකළ යුතුයි. මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? ඔබ දන්න ඔය භාවනාවල අපනිහිතානුපස්සනාව එහෙම වඩද්දි තේරෙනවා ලෝකේ ඇති වෙලා නැති වෙලා යන වේගයේ හැටියට මොනවද ලෝකේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්? ඇත්තටම ලෝකේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් දේ මොකක්ද? ඇති වෙන වේගයටත් වඩා ඉක්මනට නිරුද්ධ වී යන ලෝකයක නම් ඉන්නේ. ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. ඒක පැහැදිලිව දකින්න තියෙන ආර්ය සමාධිය තුලින්. ඒ කියන්නේ මේ බණ වලින් අහගන්න දේ ආර්ය සමාධිය තුලින් තමයි දැනගන්න තියෙන්නේ. ඒතට ආර්ය සමාධිය තුල ආවේනික ලක්ෂණ තියෙනවා. මේ ආර්ය සමාධිය තුල පින්වත්නි උපදවා ගන්න ඕන ධර්ම පහක් තියෙනවා. එතකොට ඒකට තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. එන්නේ සම්මා සමාධියෙන් බලනකොට තමයි තේරෙන්නේ. කොතනවත් නැවත ප්‍රාර්ථනා කරන්නවත් උපාදානය කරගන්නවත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී අල්ලගෙන තුරුල් කරගෙන ප්‍රේම කරලා පරිදාහයක් හදාගෙන ඉන්නවත් මොකක්වත් ලෝකේ නැහැ කියලා Tamanට පේන්න පටන් ගන්නවා. ඒතකොට ඒක Tamanට පේනකොට පින්වත්නි ඒක පේන්න නම් බණහපු සුතමේ ඥානයේ තුලින්ම සම්මා සමාධිය පැත්තට තමාව නැඹුරු වෙන්න ඕන. සම්මා සමාධියට නැඹුරු වෙච්ච තැනක තමයි යථා භූත ඥාණයෙන් නිර්වාණගාමී ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ.
එතකොට සම්මා සමාධිය තුල තියෙන ආවේනික ලක්ෂණයක් තියෙනවා. අයං සමාධි පච්චුප්පන්න සුඛෝ වර්තමානයේ සැපවත් කරනවා. වර්තමානයේ අත්හැරීම තුල නෙක්ඛම්මයේ තුල උද්ගත වෙන ඇවිස්සුනේ නැති සැපයක් තියෙනවා සම්මා සමාධිය තුල. මේ මොහොතේ මේ ලෝකයේම ඇති වෙලා නැති වෙලා යන විදිහ තමන්ගෙම හිතෙන් දැක්කට පස්සේ මේ එක එක හාඳුරුරු කියනවට නෙමෙයි. මේ පොත්පත්වල තිබ්බට නෙමෙයි තමන්ගෙම හිතෙන් මේක දැක්කොත් ඒ තුල උපදිනවා මහ පුදුමාකාර නිරාමිස සුඛයක්. කවද්ද උපදින්නේ? අනාගතයට නෙමෙයි, පච්චුප්පන්න සුඛෝ දැන් උපදිනවා. පච්චුප්පන්නෝ සුඛෝචේව ආයතින්ච සුඛ විපාකෝති. බුද්ධ දේශනාවේ තියෙනවා ඒ කියන්නේ මේ මොහොතේ වර්තමානයේ තුල සමාධිය තුලින් සැපයක් අතු වෙනවා. ඒ වගේම මේ සමාධිය එයාට එතකොට තේරෙනවා මේ සමාධිය දියුණු කරගෙන ගියොත් මතුවටත් සැප විපාකයක්. ඒ කියන්නේ අනාගතයටත් මේකම දියුණු කරගෙන ගියොත් මේ සදාකාලික සැපේ වෙච්ච මොකද්ද සදාකාලේ? නිබ්බාන කියන తত্ত্বය. මේ සමාධියෙන්මයි මේ විදිහටම දැක්කොත් තමයි මතුවටත් අනාගතයටත් මේ සැපේ ස්ථාවර වෙන්නේ කියලා තමා තුළම ඥානයක් උපදිනවා. මේ ඥානෙ උපදලා දෙන්නේ සම්මා සමාධිය පින්වත්නි. සම්මා සමාධිය. අයං සමාධි අරියෝ නිරාමිසෝ. ඒ වගේම එයාට තමන්ගෙම හිතෙන් දකින්න පුළුවන් මේ සම්මා සමාධිය ඇති වුණොත් මේ සමාධිය ආර්යයි. ආර්යයි. අනාර්ය නෑ. නිරාමිසෝ. මේ සමාධිය බොහොම නිරාමිසයි. ආමිසයට බර නෑ. මේ සමාධිය තුල මේ ලෞකික ඉලක්ක නැහැ. මේ සමාධිය බොහොම නිරාමිසයි කියලා තමා තුලම ඥානයක් උපදිනවා. ඒකට ආර්ය සමාධිය තියෙන්න ඕන. ඒ ආර්ය සමාධිය වඩන විදිහ තේරුම් ගන්න හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගන්න. මොකද මිච්ඡා සමාධි කියලා කොටසකුත් තියෙනවා. මිච්ඡා සමාධිය කියලා කොටසක් තියෙනවා. ඒ වගේම මේ සමාධිය තුල ලාමක නොවන මේ ප්‍රඥාවන්තයන් සේවනය කරන එකක් කියලා ආර්ය සමාධිය තුලින් මේ ඇතිවීම නැතිවීම දකින්නකොට Tamanටම තේරෙනවා. ඒ වගේම තමයි ඒ සමාධිය උපදිනකොට ඒක හරිම ශාන්තයි පින්වත්නි. අයං සමාධි සාන්තෝ පනීතෝ පටිපස්සද්ද ලද්දෝ ඒකෝ දිහාවාදිගතෝ බුද්ධ දේශනාවේ තියෙනවා ආර්ය වූ සමාධිය. ඒ කියන්නේ මේ ලෝකයම පිළිබඳ මේ අහගන්න දේ භාවනාව තුළින් දකිනකොට ඇතිවෙන යම් සමාධියක් තියෙන එක හරිම ශාන්තයි, ඒක හරිම ප්‍රණීතයි, කෙලෙස් සංසිඳවන්න දක්ෂයි. කෙලෙස් සංසිඳවන්න දක්ෂයි. සිතේ එකඟභාවයෙන් Tamanට අත්දකින්න පුළුවන්. මේ හාමුදුරුවෝ කියන්න ඕනේ නැහැ. දැන් ඔයාට මේ අත්දැකීම් තියෙන කියලා Tamanටම දැන් මේ අහගන්නේවා ඔබේ අත්දැකීමක් නෙමෙයි. අපේ අත්දැකීමක් නෙමෙයි. මේ අත්දැකීම භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ දැකලා කියපු එක පිළිබඳ අපි සද්ධාවෙන් විශ්වාස කරගත්තා විතරයි. මේ හුදු විශ්වාසයේ ඕනම වෙලාවක කන පිට හැරෙන්න පුළුවන්. හැබැයි තමන්ගෙම හිතෙන් මේක දැක්කොත්, තමන්ගෙම හිතෙන් දැක්කොත් පින්වත්නි, ඒකට උත්සාහ කළොත් කෙලෙස් මැඩ පවත්වාගෙන සම්පූර්ණයෙන් මේ සමාධිය තුලින් තමන්ගෙම හිතෙන් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඒක බණහලා විතරක් කරගන්න බෑ. ඒ කාලේ හිටියා බණහලා කරගත්ත අය. නමුත් අද බණ ටිකක් අහලා ඒක කරගන්න තරම් පිරිපුන් ප්‍රඥාවක් ඇති මිනිස්සු මම නම් දැකලා නැහැ. ඒ නිසා යාට උනන්දුවක් ඇති වෙනවා. ඒ නිසාම මම මේ සමාධිය තුල සිහි එළඹවගෙනම මම සමවදිනවා කියලා නැවත නැවත ආර්ය සමාධිය කෙරේ සමවදින්න අදහසක් එනවා. සිහියෙන්ම මම සමාධියෙන් නැගිටිනවා කියලා තමා තුළම ඥානයක් උපදිනවා. එතකොට එහෙමනම් මේ ලෝකයේ මේ කියන කතාව, මේ ලෝකෙ මේ ඇති වෙලා නැති වෙලා යනවා කියන කතාව, මේ කාමයන්ගේ යථාර්ථය, මේකට ප්‍රේම කරලා වැඩක් නැහැ, තණ්හා කරලා වැඩක් නැහැ, පරිදාහයක් හදාගෙන වැඩක් නැහැ කී අපි මේ කියන කතාව, මේක හුදු කතාන්දරයක් විතරයි. මේ කතාව Tamanගෙම හිතෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස උපකාරී වෙන්නේ සම්මා සමාධියයි. ඒ සම්මා සමාධිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය පුබ්බංගම සමාධිය. සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගම වෙච්ච සමාධියයි. නැත්තම් මිච්ඡා සමාධිය කියලා සමාධි තියෙනවා. ಭಾರತේ කොච්චර තිබ්බද? උන්වහන්සේ ඒවා කරලත් බැලුවා. එතකොට සම්මා සමාධිය තුලින් සම්මා සමාධිය පිණිසම තමයි පින්වත්නි සමාධි මට්ටම් 3ක් ප්‍රගුණ කරන්නේ. මොනවාද? අනිමිත්තානුපස්සනාව, අපනිහිතානුපස්සනාව,
ශුන්්‍යතානුපස්සනාව. අනිමිත්තානුපස්සනාව, අපනිහිතානුපස්සනාව, ශුන්්‍යතානුපස්සනාව කියන සමාධි මට්ටම් තුන තුලින් තමයි සම්මා සමාධිය ප්‍රතිවේද කරගන්නේ. ඒතර මේ වගේ ඉලක්ක ගතයි දැන් මේ යථාර්ථවාදී පණිවිඩේ. ඒතකොට ඒක තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකයෙක්ගේ අවශ්‍යතාවයයි වැඩි වැඩියෙන් අවශ්‍ය. එතකොට ඒක කතා බහ නොකොට මේ ඉදිකිරීම පැත්තේ නම් අපේ වැඩපිළිවෙල තියෙන්නේ. පුද පූජා පැත්තේ නම් අපේ ගනුදෙනුව තියෙන්නේ. පිරිත් සජ්ජායනා, බෝධි පූජා කවි මේවත් එක්ක නම් අපේ ගනුදෙනුව තියෙන්නේ. එතන පින්වත්නි මේ ආර්ය වූ සමාධිය උපදව ගන්න විදියක් නැහැ. එතනත් යම් සමාධියක් උපදින්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ස්කන්ධයන්ගේ යථාර්ථය, ආයතනයන්ගේ යථාර්ථය, ධාතුන්ගේ යථාර්ථය, පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය Tamanගේම හදවතින් දැක ගන්න නම් සම්මා සමාධිය තමාගේ හිත තුල උපදව ගන්න එක කාටවත් කරලා දෙන්න බෑ. දහම් දැනුම ඔළුව අත ගගා කියලා දෙන්න පුළුවන්. හැබැයි සම්මා සමාධිය කාටවත් හදලා දෙන්න බෑ. Tamanගේ උත්සාහයේ හැටියට, උවමනාවේ හැටියට තමන් කර ගන්න ඕන එකක්. ඒක තමා තුල කුසලතාවයේ මත තමන් ගොඩනගා ගන්න අවශ්‍ය දෙයක්. ඒ බඳු තත්වයකට හිත පවත්වා ගැනීම පිණිස අද මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. අද දේශනාවේ දායකත්වයේ රේගු බෞද්ධ සංගමේ මාසිකව සිද්ධ කරන ධර්ම දේශනා මාලාව ප්‍රඥා නාලිකාව තුලින් මාස්පතාම දැන් මාස කිහිපයක් ඒ ඇත්තු සිද්ධ කරගෙන එනවා. එහි මේ වාසයට අදාළ දේශනාවයි සිද්ධ වෙන්නේ. රේගු බෞද්ධ සංගමේ මාසිකව සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවේ දෙසැම්බර් මාසයට නියමිත ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ රේගු මධ්‍යම මිල පිරික්සීමේ අංශයේ පින්වතුන් විසින්. හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත සැලසේවා. ඊටාම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්න මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංසයන් කොවිඩ් වසංගත තත්ත්වය මෙරටින් තුරන් වීම පිණිසම හේතු වේවා. සියලු ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට කායික මානසික යහපත, නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. ධර්මාවබෝධයම වේ